යාන්ත්‍රික තරංග ඉවරයි. යාන්ත්‍රික තරංග කියන්නේ ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය තරංග වලට අපි කියන්නේ යාන්ත්‍රික තරංග. ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය. අංශුමය මාධ්‍යයක් අවශ්‍ය. ඒ කියන්නේ ඝන වෙන්න ඕනේ එක ද්‍රව කරන වායු. ඔය මොනවා හරි අංශුමය මාධ්‍යයක් තියෙනවා නම් තමයි යාන්ත්‍රික තරංග ගමන් කරන්නේ. එතකොට යාන්ත්‍රික තරංගයක් හොඳට ගමන් කරන්නේ අංශු වැඩි වෙන තරම. අංශු වල ඝනත්වය අඩු වෙන්න යාන්ත්‍රික තරංගයේ ගමන් කරන මේ වේගයක් අඩු වෙනවා. අවසානයේදී මොකද වෙන්නේ? අංශු නැත්තම් රික්තකයක් තුළදී මේ කොහෙත්ම යාන්ත්‍රික තරංගයක් ගමන් කරන්නේ නැහැ. උදාහරණයක් ධ්වනිය ගමන් කරන්නේ නැහැ රික්තකයක් තුළ. හැබැයි විද්‍යුත් චුම්බක තරංග කියන එක එහෙම නෙමෙයි. විද්‍යුත් චුම්බක තරංග කියන්නේ මාධ්‍ය හදාගෙන යන්නේ මාධ්‍ය. එයාට මාධ්‍යයක් ඕනේ නැහැ. එයා අවශ්‍ය කරන පාර හදාගන්න. හිතන්න ගොළු බෙල්ලෙක් කොහොමද ගමන් කරන්නේ? ගොළු බෙල්ලෙක් එයාගේ අර පේශිමය පාදයෙන් ඉස්සරහින් ශ්‍රාවයක් නිකුත් කරනවා. නිකුත් කළේ ශ්‍රාවය උඩින් ගමන් කරනවා. එයා ශ්‍රාවයක් දානවා ඒක උඩින් ගමන් කරනවා. නේද? එතකොට එයාට ඕනම මතු පිටක් උඩින් යන්න පුළුවන්. බ්ලේඩ් එකක් උඩින් පවා යනවා. කැපෙන්නේ නැහැ. හරිද? එයා ශ්‍රාවයක් නිකුත් කළේ ශ්‍රාවය උඩින් ඉස්සර යන්නේ. ඒ වගේ තමයි විද්‍යුත් චුම්බක තරංගත් එයාට අවශ්‍ය කරන මාධ්‍ය හදාගෙන තමයි ඕනම තැනක් තමයි යන්නේ. එතකොට එයාට අවශ්‍ය මාධ්‍ය හදාගෙන යනකොට හිස් අවකාශයක් නම් තියෙන යාට හරි ලේසි මොනවාද අංශුමය මාධ්‍යයක් නැතුව හිස් අවකාශයක් නම් යාට ලේසි යන්න පුළුවන්. ඒ කියන්නේ රික්තකයක් තුලින් තමයි තාම හොඳේ විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන්නේ. විද්‍යුත් චුම්බක තරංගය රික්තකයක් තුලින් ගමන් කරනවා 2.9.8 වැඩි කිරීම 10 8 ඔව් වැඩි කිරීම 10 8 මෙන්න තප්පරයට මීටර මෙච්චර වේගකින් ගමන් කරනවා. 2.998 වැඩි කිරීම 10 8 තප්පරයට මීටර. මේක අපි මේක සාමාන්‍ය විදිහට ලිව්වොත් එහෙම කොච්චර දෙන්නේ? 2.998යි තව 0.2.2.3.4යි 5යි මීටර. තප්පරයට මීටර මෙන්න මෙච්චරයි. තව විදිහට කියනවා නම් ආසන වශයෙන් ගන්න පුළුවන්. තප්පරයකට කිලෝමීටර් ලක්ෂ 3ක්. එක තප්පරයක් තුළ කිලෝමීටර් ලක්ෂ 3ක වේගයෙන් ගමන් කරන්න පුළුවන් ආලෝකයට රික්තකයක් තුළ. ඒ කියන්නේ යාට මාධ්‍යයක් නැත්නම් තමයි හොඳටම ගමන් කරන්නේ. බලමු අපි විද්‍යුත් චුම්බක තරංගයක් කොහොමද හැදෙන්නේ? විද්‍යුත් චුම්බක තරංගයක් හැදෙන්න අවශ්‍ය වෙනවා ක්ෂේත්‍ර දෙකක්. එකක් තමයි විද්‍යුත් ක්ෂේත්‍රය. අනිත් එක චුම්බක ක්ෂේත්‍රය. විද්‍යුත් ක්ෂේත්‍රය සහ චුම්බක ක්ෂේත්‍රය කියන දෙකක් එකට එකතු වෙන්න ඕනේ. විද්‍යුත් ක්ෂේත්‍රයේ චුම්බක ක්ෂේත්‍රයේ දෙකක් එකට එකතු වුණාම ඒ දෙකම මිශ්‍ර වෙලා හැදෙනවා විද්‍යුත් චුම්බක තරංගයක්. ඒක මෙන්න මෙහෙම දෙයක්. හරිද? එකිනෙකට ලම්බකව කම්පණය වෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක්. දැන් මට ඔයාලට එකිනෙකට ලම්බකව කම්පණය වෙනවා කියලා කිව්වම මේක මේ එකපාරට එකක් තේරුම් ගන්න අමාරුයි මෙතන. ඔයාලා ළඟ හිටියනම් මට පෙන්නන්න තිබ්බා මේක මේ අපි දන්නවනේ මෙහෙම x කියලා අක්ෂ දෙකක් තියෙනවා. xy කියලා අක්ෂ දෙකක් තියෙනවා. මේක x අක්ෂය මේක y අක්ෂය. ත්‍රිමාන අවකාශයේ ආවම ඔකට අමතරව මෙහෙම තව එන අක්ෂයක් ඒක z කියලා කියනවා. xy z කියලා එකක්. ත්‍රිමාන අවකාශයේ කොහොම ලියනකොට තේරෙන්නේ නැහැ. ඔයාලට මේක දැක්කට තේරෙන්නේ. මේක හිතන්න ඔයාලගේ ගෙදර බිත්ති මුල්ලක් කියලා. මේ එක බිත්තියක්. මේ අනිත් බිත්තිය. මේ පොළව. ආන්න එහෙම තියෙන බිත්ති මුල්ලක් කියලා ගන්නකො. බිත්තියක මුල්ලක්. මේ තියෙන එක බිත්තියක්. මේ අනිත් බිත්තිය මේ පොළව. හරිද? එතකොට මේ එක බිත්තියක් කියන්නේ xy කියන තලයක්. මේ xy තලය. මේ අනිත් බිත්තිය x z කියන තලය. මේ පොළව කියන්නේ z x කියන තලය. ඔතන තියෙන තල තුනක්. තහඩු තුනක් වගේ එකක්. තහඩු තුනක් වගේ තියෙනවා. මේ තියෙන්නේ එක තලයක්. right. ඔයාලා මේ පේන්නේ එක තලයක් හරි.
මේ පේන්නේ එක තලයක්. එතකොට ඒ තලයට ලම්බකව තියන්න පුළුවන් මෙහෙම එක තලයක්. මේක මේ තලයට ලම්බකයි. මෙහෙම තියන්න පුළුවන් මෙහෙම තියන්න පුළුවන්. ඕන. දැන් ඔයාලට පේනවා මෙන්න මේක එක තලයක්. මේ තලයට ලම්බකයි මේ තලය. මේ තලයට ලම්බකයි මේ තලය. මේ තින් තලය ලම්බකයි. එතකොට මේ තලය දෙකක් එකිනෙකට ලම්බකයි. මෙයාට මෙයා ලම්බකයි. මේ තලයට මේ තලය ලම්බකයි. එකිනෙකට ලම්බක තල තුනක් තියෙනවා. මේක එක තලයක්. මේක එක තලයක්. එතකොට මේක තව තලයක්. තල තුනක් තියෙනවා එකිනෙකට ලම්බකව. හරිද? ඔන්න ඔය මෙන්න මේ තලය ඔස්සේ එනවා විද්‍යුත් ක්ෂේත්‍රයක්. මේ තලය ඔස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයක් එනවා. මේ තලය ඔස්සේ චුම්බක ක්ෂේත්‍රයක් එනවා. එතකොට මේ තල දෙකේ එන විද්‍යුත් ක්ෂේත්‍රය චුම්බක ක්ෂේත්‍රය එකතු වෙලා මෙන්න මේ තුන්වෙනි තලය ඔස්සේ යනවා අලුත් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක්. ඔයාලා එච්චර වැඩි ඒක හිතන්න ඕනේ නැහැ. ඔයාලා මතක තියාගන්න එකිනෙකට ලම්බකව විද්‍යුත් ක්ෂේත්‍රයකුයි චුම්බක ක්ෂේත්‍රයකුයි එකට එකතු වෙනවා. එහෙම එකට එකතු වුණාට පස්සේ ඒ විද්‍යුත් ක්ෂේත්‍රයට චුම්බක ක්ෂේත්‍රයට දෙකටම ලම්බකව වෙනත් තලයක හැදෙනවා අලුත් තරංගයක්. ඒක තමයි විද්‍යුත් චුම්බක තරංගය කියලා අපි කියන්නේ. ඒක තමයි විද්‍යුත් චුම්බක තරංගය. හරිද? එතකොට මතක තියාගන්න ඕනේ මොකද්ද? එකිනෙකට ලම්බකව කම්පණය වෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් මගින් විද්‍යුත් චුම්බක තරංගයක් හැදෙනවා කියලා මතක තියාගන්න. හරි? ඔයාලගේ ටියුට් එකේ ටික ලියලා තියෙනවද නැත්නම් ලියා ගන්න ඕනද? ටියුට් ගත්තා නේද හැමෝම? අතන ඉන්නවද ටියුට් නැති කවුරු හරි? මේ 11 ටියුට් එක නැති කවුරු හරි ඉන්නවද? ටියුට් නැති එක ආශාන්ට නැහැලු එක්කෙනයි. කියන්නේ ඉක්මනට. උමේෂා කවුද? උමේෂා මම දන්නේ නැති කෙනෙක්ද? කොහෙද යා? ආශාන්ට නම් ටියුට් එක ගෙනල්ලා දෙන්නම් සවියට ගේන්නම්. හරි ආශාන්ට ටියුට් එක සවියට ගේන්නම්. ආශාන්ගේ ටියුට් එක සවියට ගෙනල්ලා දෙන්නම්. ඒක හරි. හැබැයි අර ටියුට් එකට පොඩි ගාණක් යනවා. එතකොට උමේෂා ඔයාලා ටියුට් එක ගන්න පුළුවන් කොහෙන්ද? සවියෙන් ගන්න පුළුවන්ද? එයා කියන්නේ ගිහානිට සවියෙන් ගන්න පුළුවන්ද ටියුට්? පුළුවන් සර්. right. එහෙනම් මේ සෙනසුරාදා වෙනකොට මම ටියුට් එක ගෙනල්ලා දෙන්නම්. ඊට පස්සේ තව එදා ටියුට් එක ඕනේ කියලා කිව්වා. චාන්දිමාට ඕනේ කියලා කිව්වා. එයාත් ඉන්නවනම් සවියෙන් අරගන්න ටියුට් එක. මම ටියුට් 6ක් 7ක් ගෙනල්ලා තියලා තියන්නම්. පාරමී මිනින්දිකාටත් නැහැ. එයාට සවියෙන් තමයි ගන්න වෙන්නේ ටියුට් එක. ආදිරත් ඕනේ. 7යි. හරි කොහොමද දැන් මේ කලින් සතියේ පාඩමේ වීඩියෝ එක දාලා තියෙන්නේ WhatsApp එකට. දැන් අද ගන්න එක වීඩියෝ එක WhatsApp එකට දානවා. ඒ නිසා ටියුට් එක නැති වුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. ටියුට් එක හම්බෙච්ච ගමන්ම අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න වීඩියෝ එක බලලා. දැනට 7 දෙනෙකුට විතර ටියුට් ඕනේ. ටියුට් එක තනියෙන් print කරන නිසා මුදලක් වැය වෙනවා. මම හිතුවා රුපියල් 300ක් වැය වුණා ටියුට් වලට. ඊට පස්සේ ඊට අමතරව පන්ති ගාස්තු ඒ ටික අනුසර් කියයි සවියෙන් කොහොමද කරන්නේ කියලා. ඒකට සර් එක්ක කතා කරගන්න.
මම අවශ්‍ය ටියුට් ප්‍රමාණය අනුසයට දෙනවා. දෙන්නේ අද හෙට නෙමෙයි මම දෙන්නේ සෙනසුරාදාට දෙන්නේ. සෙනසුරාදා දෙකෙන් පස්සේ දෙන්නේ. මේ ඊට පස්සේ ඒක අරගන්න. හරි? එහෙම කරන්න. හොඳයි. එහෙනම් දැන් මේක ආයෙත් මෙතනට පාඩමට විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කියන්නේ චුම්බක ශේෂයක් හා විද්‍යුත් ශේෂයක් එකිනෙකට ලම්බකව කම්පණය වෙනවා. ඒ කම්පණය වෙනකොට ඒ ශේෂ දෙකටම ලම්බකව ඇති වෙනවා අලුත් ශේෂයක්. ඒකට අපි කියනවා විද්‍යුත් චුම්බක තරංගයක් කියලා. හරි. ටියුට් එක තියෙන කට්ටිය ඉක්මනට සටහන සම්පූර්ණ කරගන්න. ටියුට් එක නැති අය පුළුවන් විදිහට පොඩ්ඩක් පිළි සටහනක් නෝට් එකක් දාගන්න පොලේක. ඊට පස්සේ ටියුට් එක හම්බුනාම YouTube එකේ වීඩියෝ එක බලලා සම්පූර්ණ කරගන්න. Hey, sir. ලියන්න ඉවරනා ඉක්මනට කියන්න. සමාජ දුරස්ථ භාව එහෙම තියාගෙන මාස්ක් එකක් එහෙම දාන්න නේද ඉන්නේ ඔය පන්ති කරනකොට. හරි වෙලාව ඇති නේද? තව ඕනේද? ලියලා ඉන්නවද? ලියලා ඉන්නවද? ඩක්කා ඉන්නවද කියලා කියන්න. ලියලා නැතිව තියෙනවා නේද? අයින් කරනවා. කවුරුත් කතා කරන්නේ නැහැ. කිසි කෙනෙක් සාර්ථක නැහැ. ඇත්තට ඉස්කෝලේ කොහොමද නේද? කොච්චර හොඳයි. හරි. විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ. විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ හොඳට මතක තියාගන්න. එක විද්‍යුත් චුම්බක තරංගයකට තව විද්‍යුත් චුම්බක තරංගයකට බාධා කරන්න බෑ. හරි. ඒ කියන්නේ අපි ගමු මෙහෙම මෙතන අපි දැන් මේ එක විද්‍යුත් චුම්බක තරංගයක් මෙහෙම යනවා. අපි ගමු මේ ගුවන්විදුලි තරංගයක් කියන්නේ මේ අපි හිතමු මේ ෂා FM වලට අදාළ මේ ෂා මේකද නේ නම් දන්නේ නේ හා ෂා FM වලට අදාළ විද්‍යුත් චුම්බක තරංගය මේ යනවා. හරි. ඕකත් යනවා දැන් හිරු FM එකේ විද්‍යුත් චුම්බක තරංගෙත් යනවා මේ. හිරු FM එකේ විද්‍යුත් චුම්බක තරංගෙත් මෙහෙම යනවා. මේ හිරු FM. හරි. ඕම යනවා. ඔය අතරේ ඕක හරහා යනවා මොකද? ජාතික රූපවාහිනී විද්‍යුත් චුම්බක තරංගෙත් යනවා. ITN එකේ විද්‍යුත් චුම්බක තරංගෙත් යනවා.
තිරස දීර්ඝයේ විද්‍යුත් චුම්බක තරංගෙත් යනවා. හරිද? ඔය වගේ එක එක ඒ අතර ඔයාලා කෝල් කරන ෆෝන් වල විද්‍යුත් චුම්බක තරංගත් යනවා. ඔය විදිහට විද්‍යුත් චුම්බක තරංග එක එක විද්‍යුත් චුම්බක තරංග මහා ගොඩක් එකට එකක් යනවා. මෙහෙම විද්‍යුත් චුම්බක තරංග මහා ගොඩක් එක ගොඩේ ගියාට කවදාවත් එක විද්‍යුත් චුම්බක තරංගයකින් අනිත් විද්‍යුත් චුම්බක තරංගයට බාධාවක් නැහැ. විද්‍යුත් චුම්බක තරංග දෙක කවදාවත් දෙක එකට හැප්පෙන්නේ නැහැ. විද්‍යුත් චුම්බක තරංග දෙකක් එකට හප්පන්න බෑ. හරිද? එක විද්‍යුත් චුම්බක තරංගයක් කියලා අනික හැප්පිලා තරංග දෙක කුඩු වෙලා එහෙම යන්නේ නැහැ. හරිද? දැන් මේ තිරසයි හිරුවේ මේ සාහිත්‍ය මේක හිරුවේ FM එකේ විද්‍යුත් චුම්බක තරංග දෙක එකට එකතු වෙලා රේඩියෝ එක දැම්මම දෙකේම සද්දයකට ඇහෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහනේ. නෑ රේඩියෝ එකේ channel ටික ඔක්කොම එක ළඟට එක අස්සන පිළිවෙලට තියෙනවා. ටීවී එකේ channel ටික ගන්න පිළිවෙලට තියෙනවා. කවදාවත් එක channel එකකට තව channel එකක් වලට දෙකක් එකට මික්ස් වෙලා ඉන්නේ නැහැ. හේතුව තමයි විද්‍යුත් චුම්බක තරංග වලට බාහිර වෙනත් විද්‍යුත් චුම්බක තරංග වලින් බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බාහිර විද්‍යුත් ක්ෂේත්‍ර වලින් බාධාවක් ඇති වෙන්නේ නැහැ. බාහිර චුම්බක ක්ෂේත්‍ර වලින් බාධාවක් ඇති කරන්නත් නැහැ. ඒක තමයි යාගේ ප්‍රධාන ලක්ෂණ දෙක. ඊළඟට විද්‍යුත් චුම්බක තරංගයේ ඊළඟ ප්‍රධාන ලක්ෂණය තමයි එයා රික්තකයක් තුළ තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක වේගයෙන් ගමන් කරනවා. ඊළඟට සම්ප්‍රේෂණය වෙන්න මාධ්‍යයක් අවශ්‍ය නැහැ. අදිසිය හරි මාධ්‍යයක් තිබුණොත් වෙන්නේ මොකද්ද? එයාගේ වේගය චුට්ටක් අඩු වෙනවා. මාධ්‍යයක් නැත්නම් උපරිම වේගයෙන් ගමන් කරනවා. මාධ්‍යයක් අහු නම් චුට්ටක් වේගය අඩු වෙනවා. හරිද? එහෙනම් විද්‍යුත් චුම්බක තරංග වල වැදගත් ලක්ෂණ තමයි මේ. ඊළඟට දැන් මේ විද්‍යුත් චුම්බක තරංග වර්ග තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග වර්ග තියෙනවා. මේ විද්‍යුත් චුම්බක තරංග එයාලගේ සංඛ්‍යාතය අඩු එකේ ඉඳන් වැඩි වෙන පිළිවෙලට අපි පෙරගස්ස ගන්නවා. සංඛ්‍යාතය අඩු සංඛ්‍යාතයක ඉඳන් සංඛ්‍යාතය වැඩි වෙන පිළිවෙලට අපි පෙරගස්සනවා. එහෙනම් පෙරගස්සුවට පස්සේ ඉස්සෙල්ලාම එන්නේ ගුවන් විදුලි තරංග. මෙන්න පළවෙනි එක තමයි ගුවන් විදුලි තරංග කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ග. හරිද? ඊළඟට දැන් ඔයාලා දන්නවා ගුවන් විදුලි තරංග මොනවටද යොදාගන්නේ? ගුවන් විදුලි තරංග යොදා ගන්නවා මේ දුරස්ත සංනිවේදනය සඳහා. ඊළඟට අපිට රූපවාහිනිය ඔස්සේ එහෙම නැත්නම් ගුවන් විදුලිය ඔස්සේ අපිට පුළුවන් අපේ තොරතුරු සම්ප්‍රේෂණය කරන්න. දැන් රූපවාහිනියෙන් කරන්නේ මොකද්ද? තොරතුරු සම්ප්‍රේෂණය කරනවා. එයාලගේ තියෙන රූප ටික අපිට පෙන්නනවා. එයාලගේ තියෙන සින්දු ටික අපිට පෙන්නනවා. එයාලා දෙන නිවුස් ටික අපිට පෙන්නනවා. බ්‍රේකින් නිවුස් ටික අපිට පෙන්නනවා එයාලා. රේඩියෝ එකත් එහෙමනේ. නේද? එතකොට අපි ෆෝන් එකෙන් කරන්නේ මොකද්ද? අපි කතා කරන දේ තව කොහරි ඈත ඉන්න කෙනෙකුට ඇහෙන සලස්වනවා. අන්න දුරස්ත සංනිවේදනය සඳහා යොදා ගන්නවා මොනවාද? ගුවන් විදුලි තරංග. ඒක බ්ලූටූත් කියලා තියෙනවා පාවිච්චි කරනවා. බ්ලූටූත් වල තියෙන්නේ ගුවන් විදුලි තරංග විශේෂයක්. හරිද? බ්ලූටූත් වල තියෙන්නේ තේමයි Wi-Fi වල එන්නේ ඒ වගේ ගුවන් විදුලි තරංග විශේෂයක් තමයි ඉන්නේ. හරිද? එතකොට ගුවන් විදුලි තරංග තමයි මේ විද්‍යුත් චුම්බක තරංග අතරින් සංඛ්‍යාතයේ අඩුම ටික. සංඛ්‍යාතයේ අඩුම පරාසයේ ඉන්නේ ගුවන් විදුලි තරංග. ඊළඟට තියෙනවා සුද්ධ තරංග කියලා જાතිය. සුද්ධ තරංග. ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට මයික්‍රෝවේව් කියලා. අන්න මයික්‍රෝවේව් කියපු ගමන් ඔයාලට මේ පොඩි අදහසක් එනවානේ මයික්‍රෝවේව් කියපු ගමන්. මයික්‍රෝවේව් oven කියලා කියන්නේ සුද්ධ තරංග වුඳුන මයික්‍රෝවේව් oven. ඒවා ඉතින් පාවිච්චි කරන්න හොඳ නැහැ පිළිකා ඇති වෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. සුද්ධ තරංග. ඒ කියන්නේ ගුවන් විදුලි තරංග වලට පොඩ්ඩක් මෙයාගේ සංඛ්‍යාතය වැඩි. හරිද? සුද්ධ තරංග වලට පුළුවන්කම තියෙනවා ජල අණු කම්පණය කරන්න. ජල අණු කම්පණය කරන්න පුළුවන්. දැන් ඔන්න ඔයාලා දන්නවා මේ මෙහෙම කරොත් ඔයාලගේ අත් දෙකේම හයියෙන් ඇතිලුවොත් මොකද වෙන්නේ? ඔයාලා අත් දෙක හයියෙන් ඇතිලුවොත් මොකද වෙන්නේ? කියන්න බෑ. වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් කරලා හරි බලන්න ඉක්මනට. ඔයාලා මේ අත් දෙක අයියෙන් මෙහෙම එකට අතුල්ලා බලන්න. මොකක්ද වෙන්නේ මට කියන්න ටිකක් දාලා. රත් වෙනවා. රත් වෙනවා. තාන්ටයි. දැන් ඔයාලා උදේ දැන් ඔයාලානේ දැන් උදේ නැගිටලා අම්මලා එහෙම නැගිටින්න කලින් නේද? දැන් ගෑල් ළමයි මම දන්නවා ගෑල් ළමයි උදේ පාන්දර නැගිටලා අම්මා ගෙදර තාත්තා නැගිටින්න කලින් ඉක්මනට ලිප පත්තු කරලා වතුර එකක් තියලා නේද? ඒ වගේ තේ එහෙම හදන්න පටන් ගන්නවානේ.
නේ මේ කොහොමද දීගවත් යන වයසේ ළමයි නිති ඊවල වලට පුරුදු වෙන්න එපානේ නේ විභාගය වෙච්ච ගමන් අය කෝන්නේ කතාව ඕනේ වැඩක් නැහැ හරි මේ දැන් ඔයාලා උදේම ලිප පත්තු කරන්න ගිහලා මොකද කරන්නේ ලී කෑල් දෙයක් කරා මෙහෙම අතුල්ල මේක ගිනි ගත්තට පස්සේ ලිප පත්තු කර ගන්නවා නේද නේ එහෙමනේ කරන්නේ ලී කෑල් දෙයක් අතුල්ලන එතකොට මේ දෙකක් එකට අතුල්ලලා මොකද වෙන්නේ දෙකක් එකට ඇතිල්ලෙනකොට සත් වෙනවා මතක තියාගන්න දෙකක් එකට ඇතිල්ලෙනකොට සත් වෙනවා මතක තියාගන්න හරිද එතකොට මේ සුද්ධ තරංග වලට පුළුවන් ජලාණු එකට අතුල්ලන්න ජලාණු කියන අපිට ඇහැට පේන්නේ නැහැනේ සුද්ධ තරංග වැදුනට පස්සේ ජලාණු වේගෙන් එකට ඇතිල්ලෙනවා ඇතිල්ලා මොකද රත් වෙලා එයා නටන්න පටන් ගන්නවා සුද්ධ තරංග උඳුරට වාජනයක වතුර එකක් තියලා තිබ්බොත් එහෙම වතුර නටනවා වතුර එක නටව ගන්න පුළුවන් වතුර රත් වෙනවා හැබැයි වාජනේ රත් වෙන්නේ නැහැ වාජනේ රත් නොවි ජලය විතරක් රත් කර ගන්න පුළුවන් දැන් ආහාර පිටින කොටත් එහෙමයි දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ බත් එක නිමිලා බෙදපු බත් එක නිමිලා බත් පිඟාන නම් කියලා මයික්‍රෝවේව් oven එකේ තියෙනවා තියලා ස්විච් එක දානවා දාලා විනාඩි 2-3ක් තියලා අපි ගන්නකොට පිඟාන රත් වෙලා නැහැ බත් එක රත් වෙලා හොඳට ඇයි ජලාණු පවතින තැන් වේගෙන් ජලාණු කම්පණය වෙලා එයා තාපය ඇති කරලා දෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ සුද්ධ තරංග අපේ ඇඟට වැදුනොත් අපේ ඇඟේ තියෙන ජලාණු තේම ඇතිලිලා ඇතුළේ තියෙන පටක බිඳෙනවා. ඒතකොට පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒක හොඳ නැහැ. හරිද? එහෙනම් දැන් මම කිව්වේ මොකද්ද ඊළඟ තරංග වර්ගය? ඒ විද්‍යුත් චුම්බක තරංග ඊළඟ වර්ගය තමයි මොකද්ද? සුද්ධ තරංග. සුද්ධ තරංග වලට පස්සේ එනවා ඊළඟ තරංග වර්ගය අදෝරක්ත කිරණ. තුන අදෝරක්ත किरण अधोरक्त किरण right මේ රිමෝට් එකක් තියෙන එකේ ටක් ගාලා අධෝරක්ත කිරණ කියන්නේ අපිට සූර්යයෙන් ලැබෙනවනේ විකිරණ තාපය අන්න විකිරණ තාපය ගමන් කරන්නේ අධෝරක්ත කිරණ මගේ අධෝරක්ත කිරණ අපේ කම මත වැටුනම අපේ රශ්මියක් දැනෙනවා අධෝරක්ත කිරණ වලින් තමයි විකිරණ තාපය සම්ප්‍රේෂණය වෙන්නේ එතකොට අධෝරක්ත කිරණ තමයි මේ රිමෝට් කන්ට්‍රෝල් වල තියෙන්නේ මේ දුරස්ත පාලක වල තියෙන අධෝරක්ත කිරණ මෙතන ඉස්සරහා ඔයාලට පේනවා මෙන්න මෙතන පොඩි LED එකක් තියෙනවා ඔයාලට මේ පේන්නේ නැති මේ පොඩි LED එකක් තියෙනවා මේ LED එකෙන් අධෝරක්ත කිරණ තමයි නිකුත් කරන්නේ හැබැයි අපේ ඇහැට මෙහෙම බැලුවට පේන්නේ නැහැ හැබැයි දැන් මම ඔයාලට මේ කැමරාවට ඇල්ලුවොත් එහෙම ඔයාලට පේනවා එළියක් දැක්කනේ එහෙම පේන්නේ මේ LED එක පත් වෙනවා පේන මේ කැමරාව සංවේදී අධෝරක්ත කිරණ වල සංවේදී කැමරාවක් තමයි මේ තියෙන්නේ ඔයාලා ගෙදර ඔයාලා ෆෝන් එක පවා අපි ඇල්ලුවොත් එහෙම ෆෝන් එකේ කැමරාවට ඇල්ලුවත් මේ විදිහට මේ LED එක පත් වෙනවා අපිට පේනවා දැන් මම මෙහෙම බැලුවට මට පේන්නේ මෙහෙම බැලුවට පේන්නේ මට පේන්නේ නැහැ දැන් මෙහෙම බැලුවා කියලා මොකුත් පේන්නේ නැහැ හැබැයි කැමරාවට අල්ලපු ගමන් ඔයාලා අපි හැමෝටම ඒ අධෝරක්ත කිරණ ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා නේ මොකද අධෝරක්ත කිරණ යොදා ගන්නවා දුරස්ත පාලක සඳහා හරිද දුරස්ත පාලක සඳහා අධෝරක්ත කිරණ යොදා ගන්න ඊළඟ තව දෙයක් තියෙනවා ඔයාලා දැකලා තියෙනවද අර ඉස්පිරිතාලෙට කියනවා ඉස්පිරිතාලේ තියෙනවා මේ ෆිසියෝതെරපි බෞද්ධ චිකිත්සක අංශය කියලා එකක් තියෙනවා ඒ කියන්නේ කොහේ හරි අතපය කඩා ගත්තට පස්සේ එක්සර්සයිස් කරන තැන ඒ එක්සර්සයිස් කරන තැන තියෙන රතු පාට ලයිට් එකක් මෙහෙම අල්ලනවා පිටට බෙල්ල මෙහෙම අල්ලනවා කොන් දෙකක් මෙහෙම ඇදුනා බෙල්ල අමාරු හැදුනම එහෙනම් අල්ලන් ඉන්න රතු පාට ලයිට් එක රත් වෙනකම් මේ ඇඟ මෙතන තියෙන්නේ මොනවද අධෝරක්ත කිරණ. ඒ අධෝරක්ත කිරණ තමයි අපි මේ කම මත වැටෙන සලස්සලා මේ උණුසුමක් ඇති කරලා ලේ ගමනාගමනය වැඩි කරලා මේ මසල්ස් වල තියෙන අර පේන්ස් ඒ කියන්නේ කැක්කුම් ඒවා අඩු කරනවා. අර ඒ අධෝරක්ත කිරණ. අධෝරක්ත කිරණ වලට පස්සේ තව ටිකක් සංඛ්‍යාතය වැඩි වුණාම අන්න ඒ විද්‍යුත් චුම්බක තරංග අපේ ඇහැට පේනවා. ඔන්න අපේ ඇහැට පේන විද්‍යුත් චුම්බක තරංග හතරවෙනි කට්ටිය තමයි මොකද්ද? දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකය ඉන්නේ හතරවෙනි තැන. එයා අපේ ඇහැට පේනවා. එතකොට දෘශ්‍ය ආලෝකය පටන් ගන්නෙ මොනවාගෙන්ද? රතු පාටින් පටන් ගන්න වෙන්නේ. දෘශ්‍ය ආලෝකය ආරම්භ වෙන්නේ රතු පාටින්. රතු රතු තැඹිලි කඩන කොල්ලා නිල් ලිප්පෙක් දකි කියලා අන්තිම ඉවරෙන්නේ මොකෙන්ද? දාම් වලින්. රතු වලින් පටන් අරන් දාම් වලින්. මේ බලන්නකො මේ අධෝරක්ත කියලා කියන්නේ දෘශ්‍ය ආලෝකයේ රතු වර්ණයට පහළ. අධෝ කියලා කියන්නේ ඒක. අඩුයි.
දැන් එන්නේ සංඛ්‍යාතේ වැඩි වෙනවනේ. මෙයාට වඩා මෙයාගේ වැඩි. මෙයාට වඩා මෙයාගේ වැඩි. මෙයාට වඩා මෙයාගේ වැඩි. අදෝ රක්ත කියන වචනේ ආවේ කොහමද? රතු පාටට වඩා සංඛ්‍යාතේ අඩු නිසා අදෝ කියලා කියන්නේ. මේ උඩ කට්ටියගේ සංඛ්‍යාතය අඩුයි මෙයාගේ වැඩිනේ. සංඛ්‍යාතේ වැඩි වෙන විදිහට මේ පාට දීන්නේ මම. එතකොට රතු වලට වඩා සංඛ්‍යාතේ අඩු. ඒ නිසා අදෝ රක්ත කියන නම ඔන්න ආවා. ඊට පස්සේ ධම්ම වලට වඩා සංඛ්‍යාතේ වැඩි නම් අපි කියනවා ධම්ම වලට කියන්නේ ජම්බූල වර්ණය කියලා. සංඛ්‍යාතේ වැඩි නිසා අපි කියනවා පාර ජම්බූල. අන්න බලන්න. දෘශ්‍ය ආලෝකයෙන් පස්සේ ඊළඟ පස්සේ කියනවා මොකද්ද? පාර ජම්බූල කියන ධම් වර්ණයට වඩා වැඩි සංඛ්‍යාතේ වැඩි කට්ටිය. පාර ජම්බූල. පාර ජම්බූල කියන අපිට හොඳ නරක දෙකක් තියෙනවා. ඔය මීමැස්සෝ වගේ සතු පාර ජම්බූල කිරනකොට සංවේදී. දැන් පාර ජම්බූල කිරන කිරණ වලින් දැන් මීමැස්සට පාර ජම්බූල කිරන යොදාගෙන මේ අපේ පරිසරයේ තියෙන දේ බලන්න. එතකොට එයාට පේන්නේ අපිට පේනවාට නෙමෙයි සමහර විට වෙනස්. පාර ජම්බූල කිරණ යොදා ගන්නවා ඔයාලා දැකලා ඇති අර බැංකුව වල ඔයාලගේ බැංකුවේ තියෙන පොත දුන්නාට පස්සේ ඔයාලා සල්ලි ගන්න දුන්නාට පස්සේ පොතේ තියෙන අස්සන ඔයාලා ගාව අස්සන හරියට බලන්න මෙහෙම අර බ්ලැක් ලයිට් එකට දාලා බලන්න. එතන තියෙන පාර ජම්බූල කිරණ. ඒ ලයිට් එකටම දැම්මොත් එහෙම ඔයාලගේ මුදල් නෝට්ටුවක් 10 කොලයක් දැම්මොත් එහෙම මේක පෙන්නනවා. මේ අපිට පේන්නේ නැති වෙන සංකේත ටිකක් අපිට රහස් සංකේත ටිකක් පේනවා. මේ පාර ජම්බූල කිරණ වලට සංවේදී තීන් වලින් තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට දැන් අලුතෙන් එනවා මේ රෙදි සෝදන කුඩු වර්ග, දියර වර්ග. ඒවයි තියෙනවා පාර ජම්බූල කිරණ වලට සංවේදී රසායනික ද්‍රව්‍ය දාලා. ඒතකොට කියන්නේ අර මේ සුදු ඇඳුමට වඩාත් සුදක් පෙන්වනවා කියලා. මේ පාට ඇඳුමට වඩාත් හොඳ පාටක් පෙන්වනවා කියලා කියන්නේ මේ එක කුඩු වර්ග. ඒවයි ඇයි එහෙම කියන්නේ? ඒවයි දාලා තියෙනවා මේ පාර ජම්බූල කිරණ වලට අතිශයින් සංවේදී වෙන රසායනික ද්‍රව්‍ය. ඒතකොට මොකද වෙන්නේ? අපි ඒකෙන් රෙදි හේදුවම ඒ ඇඳුමේ රසායනික ද්‍රව්‍ය ඉතුරු වෙනවා. එතකොට දවල්ට අවුවට ගියාම මොකද වෙන්නේ? සූර්යයේ තියෙන පාර ජම්බූල කිරණ එල්ලරගේ වැඩිච්ච ගමන් අපිට අමුතු දිලිසීමක් ඒ ඇඳුමෙන් පේනවා. එතකොට අපිට හිතෙන්නේ මේ ඇඳුමේ අමුතු වර්ණයක් එනවා දැන්. වෙනදට වඩා ඒ සබන් වලින් හේදුවම මේ කුඩු වලින් හේදුවම වෙනදට වඩා දීප්තිමත් වර්ණයක්. ඒ කියන්නේ හොඳට කුණු යනවා. ආන්න එහෙම හිතනවා. ඒ පාර ජම්බූල කිරණ වලට සංවේදී රසායනික ද්‍රව්‍ය යොදලා තමයි ඒ රෙදි සෝදන කුඩු වර්ග උඩ හදලා තියෙන්නේ. හරිද? ඒක පාර ජම්බූල කිරණ කෙලින්ම ඇස් වලට වැදුනොත් එහෙම ඇසේ සුද ඇති වෙන්න පුළුවන්. ඇස් වල පිළිකා ඊළඟට පාර ජම්බූල කිරණ වැඩිපුර අපේ සමට ඇතුනොත් එහෙම සමේ පිළිකා ඇති වෙන්න පුළුවන්. හරි? ඊළඟට පාර ජම්බූල කිරණ වැඩි වුණොත් එහෙම ශාක වල ප්‍රභා සංශ්ලේෂණය නතර වෙනවා. ශාක වල ප්‍රභා සංශ්ලේෂණය නතර වෙනවා. ඕසෝන් ස්තරය මගින් මේ අපිට එන පාර ජම්බූල කිරණ ප්‍රමාණය පුළුවන් තරම් සීමිත කරලා තියෙනවා. ඕසෝන් ස්තරය විනාශ වෙනකොට තමයි වැඩිපුර පාර ජම්බූල කිරණ ප්‍රමාණයක් එන්නේ. අර උදෑසන ඉර උදා වෙන්න කිට්ටුව එන ආලෝකයේ පාර ජම්බූල කිරණ සුළු ප්‍රමාණයක් තියෙනවා. ආන්ගේ පාර ජම්බූල කිරණ අපේ සමමට වැටුණාට පස්සේ මේ සමයේ තියෙන මෙලනින් වර්ණකයට පුළුවන්කම තියෙනවා විටමින් D කියන එක සංශ්ලේෂණය කරන්න. ඒකයි උදේ ඉරේලිය හොඳයි කියලා කියන්නේ ඒකයි. හැබැයි උදේ වුණත් දැඩි හිරු එළියක් නම් එන්නේ හැදිච්ච විටමින් ටිකක් විනාශ වෙලා යන එක තමයි වෙන්නේ. අර අවුවේ ඉන්න පුළුවන් ගන්නට හැම පිච්චෙන්නේ නැති අර සාමාන්‍ය සෞම්‍ය මේ හිරු එළියක් තියෙන. ආන්ගේ හිරු එළියට තමයි මේ අපේ සමේ විටමින් D නිෂ්පාදනය කිරීම සිදු වෙන්නේ. ඊට වඩා පැර අවුවක් එනවා නම් හැම පිච්චෙන ගන්නට එනවා නම් එතකොට එහෙම ඉන්න හොඳ නැහැ. හරිද? එතකොට පාර ජම්බූල කිරණ වල පස්සේ තව ටිකක් සංඛ්‍යාතේ වැඩි වුණාම ඒ කිරණ එතනට එනවා කිරණ වර්ගයක්. ඒකට කියනවා X කිරණ. ඔන්න 6 වෙනි එක X කිරණ. X කිරණ. මේක පොඩ්ඩක් අහන්නකෝ මේ. ගුවන් විදුලි තරංගය සුද්ධ තරංගය අතර තව කිරණ වර්ග තියෙනවා. ගුවන් විදුලි තරංග වලට පස්සේ ඊළඟට එන සුද්ධ තරංග කියලා අපි කිව්වට ඒ අතර තව වෙන කිරණ වර්ග තියෙනවා. තව විද්‍යුත් චුම්බක තරංග වර්ග තියෙනවා. සුද්ධ තරංග සහ අදෝරක්ෂ තරංග කියන දෙක ගත්තොත් ඒ අතර තව විද්‍යුත් චුම්බක තරංග වර්ග තියෙනවා. අපි මේ හැම එකම විශ්ලේෂණය කරන්නේ නැහැ මෙතනදී. අපි මේ ප්‍රධාන ටික විතරයි ගන්නෙ. අදෝරක්ෂ කිරණ දෘශ්‍ය ආලෝකයේ මේ පාර ජම්බූල X කිරණ අතර තව මේ දෙක අතරමැද තියෙන තව වෙන තරංග වර්ග තියෙනවා. අපි ඒ ඔක්කොම ගන්නෙ නැහැ. අපි ඒ ඔක්කොම ගන්නෑ. අපි ප්‍රධාන කැටගරිස් ටිකක් විතරයි අපි 7ක් විතරයි මෙතනදී අරගන්නේ. ඔන්න X කිරණ කියන එක දන්නවනේ ඔයාලා. අතක් පයක් කැඩුනම ටක් ගාලා X-ray එකක් අරන් බලන්න කියලා කියනවා. X කිරණ වලට පුළුවන්කම තියෙනවා අපේ සම මිනිවිද යන්න.
අපේ සමයේ තියෙන පේශි සෛල ඕවා විනිවිද වෙන්නේ හැකියාව තියෙනවා එක් කිරණ වල. ඒකට අපේ සම විනිවිද යනකොට හැබැයි අපි අස්ථි හරහා යන්න බෑ මෙයාට. අපේ සම විනිවිද ගියාට අපේ අස්ථි හරහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ එක් කිරණ වලට. එතකොට මොකද වෙන්නේ? දැන් මම දැන් මෙතන මේ බෝඩ් එක පිටිපස්සේ තියෙනවා මම තියා ගන්නවා ඡායා රූප පටලයක්. ඒ කියන්නේ නෙගටිව් එකක් තියා ගන්නවා. තියාගෙන මම මෙහෙම අතපය දිග ඇරගෙන ඉස්සරහින් එක් කිරණ ගොඩක් කියනවා. එතකොට මොකද වෙන්නේ? මගේ අස්ථි ටික ඉතුරු වෙද්දී අනිත් හැම තැනකින්ම එක් කිරණ ගිහිල්ලා අර පිටිපස්සේ තියෙන ඡායා රූප පටලේ වදිනවා. එතකොට අපි ඒක එක්ස්පෝස් කරනවා කියන්නේ අපි සුද්ධ කරනවා කියලා කියන්නේ. ඒක අපි රසායන ද්‍රව්‍ය යොදලා ඒක පිරිසුදු කරලා බැලුවාට පස්සේ මගේ අස්ථි තියෙන තැන් වල සුදු පාට ඉතුරු වෙලා තියෙනවා. අර එක් කිරණ ගිහිල්ලා වැඩිච්ච තැන් පිච්චිලා කළු පාට වෙනවා. එතකොට අපිට පේනවා අර හොල්මන වගේ ඇටකටු ටික විතරක් පේනවා. ඒක තමයි එක් කිරණ ඡායාරූපය කියලා කියන්නේ. ඔර එක් කිරණ ගන්නවා ශරීර අභ්‍යන්තරයේ අස්ථි වල තියෙන දෝෂ හඳුනා ගැනීම සඳහා අපි ගන්නවා. මොකද පෙනහළු පරීක්ෂා කරන්න ඔය කොවිඩ් ඇතුළට පස්සේ පෙනහළු එක්ස්රේ කරනවා. එතකොට හොඳ පෙනහළක් නම් අපිට මේක හොඳ ලස්සනට පේන්න තියෙන කළු පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ කරා යනවා මේ එක් කිරණ. හැබැයි නියුමෝනියා හැදිච්ච පෙනහළක නම් මොකද වෙන්නේ? හැම ඇතුලේ සම්පූර්ණයෙන් තෙන්න පිරීලානේ තියෙන්නේ. අපිට පේනවා සුදු පාට මේකේ යා දිట్లా තියෙනවා. එක් කිරණ වලට පස්සේ ඊළඟ එක්කෙනා තමයි ගැමා කිරණ. ඔන්න අතිශයින් භයානක කෙනා. මේ ගැමා කිරණ වලට පුළුවන් කොන්ක්‍රීට් එකක් පවා විදගෙන එහා පැත්තට යන්න. කොන්ක්‍රීට් එකක් පවා විදගෙන යන්න පුළුවන්. ගැමා කිරණයක් අපේ සෛල හරහා ගියොත් සෛලය මැරෙනවා. ගැමා කිරණ අපේ සෛල හරහා ගියොත් එහෙම අපේ සෛල මැරෙනවා මිය යනවා. පාටක විනාශ කරන පාටක පුච්චලා දාන්න පුළුවන්. ගැමා කිරණ යොදා ගන්නවා වෛද්‍ය විද්‍යාවේ ඔපරේෂන් කරනකොට එහෙම මේ ඔපරේෂන් කරේ ශල්‍ය කරනකොට ඒවට යොදා ගන්න උපකරණ ජීවාණු මරණය කරන. ඒ කියන්නේ ඔක්කොම හොඳට හොදලා පිරිසුදු කරලා ඒකට ගැමා කිරණ අල්ලනවා. ගැමා කිරණ අල්ලපු ගමන් මොකද වෙන්නේ? අර තියෙන විස බීජ ඔක්කොම විනාශ වෙලා යනවා. එක විස බීජයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හරි එතකොට ගැමා කිරණ අපේ සමට ඇදුවොත් මොකද වෙන්නේ? ඒ සමේ සෛල ඔක්කොම පුච්චගෙන යන්නේ. අර ඔයාලා අහලා තියෙනවද පිළිකා හැදෙනාම කරන්ට් එකට අල්ලනවා කියලා කතාවක් තියෙනවා. පිළිකා හැදෙනාම කරන්ට් එකට අල්ලනවා කියලා කියනවනේ. ඒ පිළිකා හැදෙනාම කරන්ට් එකට අල්ලනවා කියලා කරන්නේ මොකද්ද? ඒ කරන්නේ කරන්ට් එක නෙමෙයි ගැමා කිරණ යවන්නේ. පිළිකා සෛල තියෙන ප්‍රදේශය ටාගට් කරලා එතනද ගැමා කිරණ යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ගැමා කිරණ මගින් ඒ කොටසෙම තියෙන සෛල පිච්චීගෙන යනවා. විශාල ප්‍රමාණයක් සෛල පිච්චෙනවා. සෛල පිච්චෙන විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ සෛලත් එක්ක පිළිකා සෛල ටිකක් විනාශ වෙලා යනවා. ඉතින් අදිත්තර පිළිකා සෛල ඉතුරු වුණොත් ආයි වර්ධනය වෙනවා. ඔක්කොම ටික විනාශ වුණොත් පිළිකාව සනීප කරගන්න පුළුවන්. ඒ සමහර මුල් අවස්ථාවේදී පිළිකාවෙන් පුච්චර සනීප කරනවා. ඒ සමහර අය සනීප කරන්න බැරි වෙනවා. ඇයි ඒක හැමතැනම මැද පුරා පැතිරුණොත් ඇඟේ සෑම තැනකටම ගැමා කිරණ අල්ලන්න බෑ. ඒ සමහර තැන්වල හෘදයේ තියෙන ප්‍රදේශෙම අල්ලන්න බෑනේ. ඒක පිච්චිලා ගියොත් මේ අනිවාර්යෙන් මරන්නපත් වෙනවා නේද? එහෙනම් සමහර තැන් වලට අල්ලන්න පුළුවන්, සමහර තැන් වලට අල්ලන්න බෑ. මෙන්න මේ විදිහට විද්‍යුත් චුම්බක තරංග වල සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට පෙළ ගැස්සුවම හරි ආරෝහණ පිළිවෙලට ගුවන් තරංග, සුද්ධ තරංග, අදෝරක්ත, දෘශ්‍ය ආලෝකයේ පාරජන මුල එක්කිරණ හා ගැමා මෙන්න මේ විදිහට මේ සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට පෙළ ගැස්සුවම ඒ ලැබෙන ශ්‍රේණියට අපි කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය. ඔක තමයි කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය කියලා අපි කියනවා. වර්ණාවලිය කියලා කිව්වම අපි දෙන්නේ පාට තීරුවක් කියලා නෑ. විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා කියන්නේ මෙන්න මේ විදිහට විද්‍යුත් චුම්බක තරංග සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට ඒවයි නම් ටික පෙළ ගැස්සුවම අපිට ලැබෙන සටහන. එහෙනම් දැන් ඔන්න ඔයාලට විද්‍යුත් චුම්බක තරංග වල වැදගත් ලක්ෂණ කියලා දුන්නා. ඊළඟට විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය ඔයාලට කියලා දුන්නා. හරි මේක අපි ඉක්මනට ලියා ගමු. මේකේ විස්තරත් එක්කම ලියා ගන්න ඕනේ. හරි. ටියුට් නැති අය පුළුවන් තරම් කෙටි සටහනක් දාගෙන යන්න බලන්න. ටියුට් තියෙන ඉක්මනට පුළුවන්. නොතේරෙන දේවල් කියනවා නම් ඉක්මනට අහන්න. ඔයාලා ලියාගෙන යන අතර හරි කමන්නේ නොතේරෙන දේවල් තියෙනවා නම් අහන්න.
කරන්ට් එක ගියා නේද? කරන්ට් එක ගියාට කමන්නේ මේ ලයින් එක තියෙනවා. ඔයාලා ලියාගෙන යන්න. මේ ටිකේ ලියන්න දේවල් තියෙනවද? මට කියන්නකෝ පොඩ්ඩක් මම ළඟ ටියුට් එකක් නැහැ බලාගන්න මේ ටිකේ ලියන්න දේවල් තියෙනවද නැත්නම් අර ටික දාන්නද? තියෙනවද? හරි හරි. තියෙනවා. කවුද KB කියන්නේ? කවුෂී මිනිෂිකයි. හරි. නම දානවකෝ. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත උඩ ටික ලියාගත්ත නේද? මේ එහෙනම් මේ ටික ලියා ගන්න විද්‍යුත් චුම්බක තරංගවල භාවිත පළවෙනි එක ගුවන් විදුලි තරංග
හරි ඔයගාම පොඩි විස්තරයකුත් මම කියාගෙන යන්නම්. ගුවන් විදුලි තරංග ගුවන් ඒ කියන්නේ ගුවන් විදුලි තරංගයක් හදන්නේ ගුවන් විදුලි තරංග දෝලකයක් මගින්. ඒක මොකක්ද කියලා හිතන්න එපා. ඒකට අපි සිංහලෙන් අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ ඔසිලේටර් එකක් කියලා කියන්නේ. ඔසිලේටර් එකක් කියලා. ගුවන් විදුලි තරංග දෝලකයක් මගින් හදනවා. දැන් ඒක ඔයාලා එච්චර මතක තියාගන්න ඕනේ නැහැ. ඒක තියෙන දැන් ගුවන් විදුලි මොකද ගුවන් විදුලි සේවා මධ්‍යස්ථානයක් තියෙනවා නම් අපි තුමු රුහුණු සේවය කියලා. ඒක නම් එතන තියෙනවා ඒක ගුවන් විදුලි තරංග දෝලකය කියන උපකරණය ඒකේ තියෙනවා. ඊට පස්සේ ඇන්ටනාවක් මගින් තමයි ඒක විසිරුවා හරින්නේ. සම්ප්‍රේෂණය කරනවා කියන්නේ විසිරුවා හරිනවා කියන එක. සම්ප්‍රේෂණයේ ට්‍රාන්ස්මිෂන් කියලා කියන්නේ විසිරුවා හරිනවා. දැන් ඔය මෙතන මේ ඔය ටවර්ස් තියෙන ඔය එක එක ඩයලොග් ලගේ මොබිටෙල් ලගේ ටවර්ස් තියෙන්නේ. ඒ වයින් කරන්නේ සම්ප්‍රේෂණය කරනවා ට්‍රාන්ස්මිෂන් කරනවා. එතකොට ආදාහනය එහෙම නෙමෙයි හරිද? ආදානය කරන්නේත් ඇන්ටනාවකින්. දැන් ඔයාලා ගෙදර රේඩියෝ එකේ ඇන්ටනාවක් තියෙන ඒරියල් එකක්. ඒකෙන් කරන්නේ මොකද්ද? ඒකෙන් ලබා ගන්නවා ආදානය කරනවා කියන්නේ ඒ වායුගෝලයට විසිරුවා හැරපු ගුවන් විදුලි තරංගයේ විද්‍යුත් චුම්බක තරංගය ඒ ඇන්ටනාවෙන් තමයි ආයසරයක් අල්ලගන්නේ. ඒකෙන් තමයි ඇදලා ගන්නෙ. සමහර කට්ටිය ඔය ටීවී එකට ඇන්ටනාවක් එළිය ගහලා තියෙන්නේ. ඒකෙන් කරන්නේ මොකද්ද? ඒ විද්‍යුත් චුම්බක තරංගය අල්ල ගන්න එක. එතකොට ඔය සැටලයිට් ටීවී වලට ඩිස් ඇන්ටනාවක් තියෙනවානේ. ඒකෙන් කරන්නේ මොකද්ද? ඒ විද්‍යුත් චුම්බක තරංගය එකතු කරලා අල්ල ගන්න එකක් කරන්නේ. හරිද? එතකොට ඔය විද්‍යුත් චුම්බක තරංගයක් ඔස්සේ දැන් මේ ඔයාලට මේ zoom තාක්ෂණය ඔස්සේ එන දැන් මගේ හඬ එනවා මේ රූප ටික එන ඒ ඔක්කොම එන්නේ කොහමද? විද්‍යුත් චුම්බක තරංග ඔස්සේ එන්නේ. එතකොට මගේ ක්ලාස් එකයි වෙන ක්ලාස් එක දෙකක් එකට එකතු වෙලා ඔයාලට පේන්නේ නැහැ දැන්. ඇයි ඒ? මම එවන විද්‍යුත් චුම්බක තරංගයේ සංඛ්‍යාතය ඊළඟට හැඩය අනිත් පන්තියේ විද්‍යුත් චුම්බක තරංගයේ සංඛ්‍යාතය හැඩය කියන දෙකට වෙනස්. ඒ වෙනස් නිසා දෙන්න මේ පැටලෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ විස්තාරය හෝ සංඛ්‍යාතය වෙනස් කිරීම මගින් ගුවන් විදුලි තරංග මගින් තොරතුරු සම්ප්‍රේෂණය කෙරේ. ඊළඟ සුද්ධ තරංග. සුද්ධ තරංග අදෝරක්ත කිරණ වලට වඩා අඩු කිරණ වලට අඩු ගුවන් විදුලි තරංග වලට වඩා වැඩි සංඛ්‍යාත වලින් තමයි මේවා තියෙන්නේ. එතකොට ඔන්න මෙන්න මේක මතක තියාගන්න ඉතින් අන්දලා හයිලයිට් කරලා මතක තියාගන්න රේඩාර් පද්ධති දැන් ජංගම දුරකථන වලක් තියෙනවා සුද්ධ තරංග. ඊළඟට සුද්ධ තරංග උදුම් වලටත් ඔන්න භාවිත වෙනවා. සුද්ධ තරංගය කියන එක ඇඟට අහිත කරයි. මේ ටික ලියා ගන්න ඕනේ රේඩාර් පද්ධතිය ජංගම දුරකථන සහ සුද්ධ තරංග උදුම් වල සුද්ධ තරංග භාවිත වේ. ඒක ඩොට් එකේ ලියා ගන්න. එතකොට අධික ලෙස ජංගම දුරකථන භාවිත කරනකොට ඒක මොළයේ අපේ හිස ළඟනේ තියෙන මොළය ළඟනේ මොළයට ආසන්නයේ තියෙන නිසා සුද්ධ තරංග මොළයට හානි කරන්න පුළුවන්. නිතර වැඩිපුර කේන්ති යනවා එතකොට පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ. නිදිමත එනවා කොච්චරවත්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් සුද්ධ තරංග වැඩිපුර මොළය හරහා ගමන් කිරීම. අපි යම් බලමු අදෝරක්ත කිරණ. අදෝරක්ත කිරණ කියන්නේ දෘශ්‍ය ආලෝකයේ රතු වර්ණයෙන් පහළ සංඛ්‍යාත සහිත අපගේ ඇසට නොපෙනෙන තරංග පරාසය තමයි අදෝරක්ත කිරණ කියලා කියන්නේ. දෘශ්‍ය ආලෝකයේ රතු වර්ණයෙන් පහළ සංඛ්‍යාත සහිත දැන් නයිට් විෂන් කැමරාවල ඒවයි තියෙන්නේ අදෝරක්ත කිරණ. ඉන්න මම ඔයාලට පොඩ්ඩක් try එකක් දෙන්නම් ඔයාලට මේ අදෝරක්ත කිරණ කැමරාව වලින් ගත්ත වීඩියෝ එකක් පෙන්වන්න පුළුවන්ද කියලා බලමු.
ඔයාලට ඔයාලට දැන් පේනවා මම මේ පේනවා ඇති අදෝරක්ත කිරණ කැමරාවකින් රාත්‍රී කාලයේදී ගත්ත වීඩියෝ එකක් තමයි පෙන්වන්න ලෑස්ති වෙන්නේ. CCTV කැමරාවලුත් සමහර ඒවා තියෙනවා මේ අදෝරක්ත කිරණ කැමරා නයිට් විෂන් කැමරා කියලා කියන්නේ ඒවා රැයට පේනවා. හැබැයි වර්ණ පේන්නේ නැහැ කළු සුදු තමයි පේන්නේ. බලන්න ඒකෙන් අර මේ අලියාගේ අර කනේ තිබිච්ච රුධිර නාල පවා පේනවා හොඳට. අර ටිකක් සුදු පාට වැඩියෙන් පේන්නේ එයාලගේ උෂ්ණත්වය වැඩි තැන්. බාණ්ඩේ සතාගේ උෂ්ණත්වය වැඩි තැන් තමයි අර සුදු පාට වැඩියෙන් පේන්නේ.
ඒ වගේම තමයි thermal camera කියලා තැනම තියෙනවා. මං කියන්නේ වලට ඇහෙනව නේද? ඔව් සර්. මේ thermal camera කියලා තියෙන ඒක සම්පූර්ණයෙන්ම මේ අධෝරක්ත කරන කැමරා. බලන්න මේ thermal camera කියන එකෙන් රතු පාටින් පෙන්වන්නේ උෂ්ණත්වයේ වැඩි තැන්. කොළ පාට නිල් පාටින් උෂ්ණත්වය අඩු තැන්. ඒක බැලුව ඇති කියලා හිතෙනවා. හරි. ඒ දැන් ඔයාලා දැක්කේ ඔය මේ අදෝරක්ත කියන යොදාගෙන ගත්ත ඡායාරූප. එතකොට රාත්‍රී දර්ශන ලබා ගන්න සිරුරෙන් පිට කරන අදෝරක්ත කිරණේ තාපජ ඡායාරූප මේ තියෙන්නේ. සිරුරෙන් පිට කරන අදෝරක්ත කිරණ ඇසුරින් තාපජ ඡායාරූප ලබා ගන්න පුළුවන්. ඒවා තමයි අපි දැන් ඔය දැක්කේ අර පාට රතු පාට කහ පාට කියන ඒවයි. thermal ෆොටෝග්‍රැෆි කියලා කියන්නේ අපි ඒවට. හරි. දුරස්ත පාල සඳහා මේක භාවිත වෙනවා. ඊළඟට දෘශ්‍ය ආලෝකය. ඒක වල ලියන්න දෙයක් නැහැ. ඒක දීලා තියෙන්නේ ඔක්කොම ටික දෘශ්‍ය ආලෝකය විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපේ ඇස සංවේදී වෙන සංඛ්‍යාත පරාසය කියලා මේ ටික highlight කරලා මතක තියාගන්න. ඊළඟට පාර ජම්බූල කිරණ. පාර ජම්බූල කිරණ ඔයාලා දන්නවා දැන් මේ මෙතන මේ පේන මේ තියෙන මේ රූප සටහන දැන් අර සමහර ළමයි ළඟ ඉස්සර තිබුණා කාලයක් ওই පෑන් වර්ගයක් ලිව්වට පේන්නේ නැහැ. පෑනේ අනිත් පැත්තේ තියෙන ලයිට් එක ඇල්ලුවම පේනවා ලියුප් එක. සමහර විභාග වලට හොරට අරන් ගිහලා තිබ්බා ඔවා. ඔයාලා මෙන්න මෙයා මතක තියාගන්න මීමැස්සන් වැනි කෘමීන් පාර ජම්බුල කිරණ සඳහා සංවේදී වෙනවා කියලා තියෙනවා. ඊළඟට යට ලියා ගන්න මෙන්න මේ ටික. මෙම කිරණ මගින් මිනිස් ශරීරයේ විටමින් D නිපදීම සිදුවෙන නිසා යම් ප්‍රමාණයකට සූර්ය ආලෝක නිරාවරණය වීම ඔය ටික එතෙන්ට බලන්නකො කොහොමද එන්නේ කියලා. මේ ටික තමයි ලියා ගන්න ඕනේ. ඊටු ටික තියෙනවා ටියුට් එකේ. මෙම කිරණ මගින් මිනිස් ශරීරයේ විටමින් D නිපදවන නිසා එබැවින් යම් ප්‍රමාණයක සූර්යාලෝකයේ නිරාවරණය වීම ප්‍රයෝජනවත් ය. එසේ වුවද අධිකව පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් මොකක්ද වෙන්නේ? ලියා ගන්න ඕනේ ඇසෙහි සුද සහ සමීපිලිකා ඇති විය හැකිය. ඊට පස්සේ ඊළඟ කරුණු තුනට ලියා ගන්න රෝහල් වල විස බීජ විනාශ කිරීමට මුදල් නෝට්ටු වල ඇති රහස්‍ය සංකේත පරීක්ෂා කිරීමට රෙදි සෝදන කුඩු වර්ග වලට පාරජම්බුල් කිරණ වලට
දිලිසෙන් රසායන ද්‍රව්‍ය යොදා ඇත. හරිද? ඒ ටික ලියාගත්තද? ඒ ටික ලියාගත්තද? ඔව් සර්. තව ලියන අය ඉන්නවද? අනේ ලියන අය ඉන්නවනම් මැසේජ් දාන්න නැතුව ඉන්නවා කියලා කියන්නකෝ. තව ලියන අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. ඉවරද? ඊළඟ බලමු x කිරණ. ලියා ගන්න. ශරීර අභ්‍යන්තර ඡායාරූප කැමීම සඳහා භාවිත කරයි. පේන් ටික ලියා ගන්න.
x කිරණ ලියාගෙන ඒ ගාම ගැමා කිරණ ලියාගන්න. පැහැදිලි නැද්ද? දැන් පැහැදිලිද? ඔව් සර්. ලියා ගන්න බැරි වෙච්ච තියනවද? නෑ. ඔය ටික ලියලා ඉවර නම් මැසේජ් එකක් දාන්න ඉක්මනට.
මේ ටික ලියන් ඉවරයි නේද? ඔව් සර්. ඔව් ලියන ඉන්නවද? තව ලියන අය ඉන්නවද? නෑ සර්. හරි. මේ තියෙන්නේ ඔව් සර්. ඉක්මන ලියන්. හරි ඔයාලා ඔක ලියන අතර මේක පොඩ්ඩක් බලා ගන්න. මේ සටහනින් ඔයාලට මේ සටහන ඔයාලගේ පොත්වලක් තියෙන සටහනම තමයි මේ තියෙන්නේ. මෙන්න මේක බලා ගන්න. බලන්න දැන් මෙතන මේ ඔයාලට පේනවා දැන් මේ මෙන්න මේ කොටසේ තියෙන්නේ බලන්න මෙන්න මේ කොටස ගුවන් විදුලි තරංග. ඔය ටික ගුවන් විදුලි තරංගනේ. එතකොට ඊළඟට එනවා සුද්ධ තරංග කොටස මේ. ඊළඟට අදෝරක්ත කිරණ කොටස මේ. ආලෝකය, දෘශ්‍යාලෝකය මේ. පාරජම්බුල කිරණ මේ ටික. එක්ස් කිරණ මේ ටික. ගැමා කිරණ මේ අන්තිම ටික. දැන් එතකොට මේ කොටස සංඛ්‍යාතයේ අඩුයි. පහත් සංඛ්‍යාතයේ තියෙනවා කියලා දාලා තියෙන එකයි ඔය. අඩු සංඛ්‍යාතය තමයි මේ කොටසේ තියෙන්නේ. මේ කොටසේ අඩු. ටික මෙහාට යන්න මේ පැත්තට යන්න ටික මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙනවා. මේ උච්ච සංඛ්‍යාත මෙන්න. සංඛ්‍යාතය වැඩි උච්චයි. හැබැයි එතකොට ඔයාලට දෙයක් පේන්න ඕනේ මේ. සංඛ්‍යාතය අඩු නම් මෙන්න මේ ටිකේ මේ බා තරංග ආයාමය වැඩි මේ දිගයි. ලැම්ඩා මේ බා නෙමෙයි. තරංග ආයාමයේ සංඛ්‍යාතය අඩු වෙනකොට තරංග ආයාමය වැඩි. සංඛ්‍යාතය වැඩි වෙද්දී බලන්න සංඛ්‍යාතය වැඩි වෙද්දී මේ තරංග ආයාමය ගොඩාක් අඩුයි මේ හරිය මේ. මට අඳින්නත් බැරි ගන්නට අඩුයි තරංග ආයාමය මේ සීරිස් දෙයක් අතර තරංග ආයාමය අඩුයි. ඒකයි කෙටි කියන්නේ මේ සංඛ්‍යාතය වැඩි වෙනකොට තරංග ආයාමය කෙටි වෙනවා. සංඛ්‍යාතය අඩු වෙනකොට තරංග ආයාමය දිග වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා කියන්නේ ඒ තරංගයේ එකට ළඟ නිකන් හැකිලිලා ගියා වගේ. සංඛ්‍යාතය වැඩි වෙනවා කියන්නේ බලන්න මේ ටිකේ තරංගයේ හැකිලිලානේ තියෙන්නේ මේ. ඒ සංඛ්‍යාතය වැඩි නිසා. සංඛ්‍යාතය අඩු නම් තරංගයේ දිග ඇරිලා තියෙන්නේ. හරි අපි ඊළඟට බලමු ධ්වනිය කියන්නේ මොකක්ද කියලා බලමු. ධ්වනිය අපි ධ්වනිය ගැන ඉගෙන ගත්තා පොඩි පන්තිවලදී ඉගෙන ගත්තා නේ ධ්වනිය කියන්නේ මොකක්ද කියලා. ධ්වනිය අපි 7 8 පන්තිවලින් ඉඳන් අපි ධ්වනිය කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන තියෙනවා. නේ? ධ්වනිය කියලා කියන්නේ මේ ශබ්දය සඳහා බලපාන හේතු වන ශක්ති විශේෂය. ශබ්දය සඳහා හේතු වන ශක්ති විශේෂයට අපි කියනවා ධ්වනිය කියලා.
හැබැයි හැම ධ්වනියක් මගින්ම ශබ්දයක් කියන එක ඇති වෙන්නේ නැහැ. දැන් සමහර ධ්වනි තරංග තියෙනවා අපි ඒකට කියනවා අදෝ ධ්වනි තරංග. අදෝ ධ්වනි කියලා කියන්නේ අපිට ඇහෙනවට වඩා සංඛ්‍යාතය අඩු ඒවා අදෝ ධ්වනි. තව තියෙනවා අති ධ්වනි තරංග. ඒ කියන්නේ අපිට ඇහෙන පරාසයට වඩා සංඛ්‍යාතය වැඩි ඒවා කියනවා. ඒවට කියනවා අපි අති ධ්වනි තරංග. ඔය විදිහට ධ්වනි තරංග වර්ග තියෙනවා. හරි එතන අපි ලියාගමු ඉස්සෙල්ලාම ශ්‍රවණය නැමැති සංවේදනය ඇති කරන ලබන ශක්තිය ධ්වනියයි. ලියාගමු විස්තර කරන්න. ශ්‍රවණය නැමැති සංවේදනය ඇති කරන ලබන ශක්තිය ධ්වනියයි. අපි ඒක හොඳටම දන්නවා කිසියම් වස්තුවක් කම්පණය වුණොත් තමයි ධ්වනිය කියන එක ඇති වෙන්නේ. අපි විද්‍යාගාරයේදී නම් කරන්නේ තරතුලක් කම්පණය කරනවා. දැන් තරතුලක් ඔයාලට කම්පණය කරලා පෙන්නනවා මම. හැබැයි පෙන්නුවාට පේන්නේ නැති ඒ කම්පණය වෙන ආකාරය. අපි කවදා හරි දවසක ඔයාලගේ විභාගයට කලින් මේ අසනීප ඔක්කොම ඉවරලා අපිට එකතු වෙලා ආශ්‍රයයක් පන්ති කරන්න පුළුවන් වෙච්ච දවසක මේ තරතුලක් ඔයාලගේ අල්ලන්න දෙන්නම්. ඔව් මේ බලන්න. මේ තියෙන සරතුල. මේ සරතුල කියන උපකරණය තමයි මේ තියෙන්නේ. එතකොට අපි මෙයා මෙහෙම නාද කරලා මයික් එකට මෙහෙම ලං කරනකොට ඔයාලට ඇහෙනවා ඇති. මයික් කනට නම් ගන්න සද්ද ඇහෙනවා. මම හිතනවා ඔයාලට මේක ගන්න සද්දේ යන්තම් හරි ඇහෙනවා ඇති කියලා. හරි. එතකොට දැන් මේකේ කම්පණය පේන්නේ නැහැ ඔයාලට. බලන්න කම්පණය පේන්නේ. දැන් මට පේනවා කම්පණය. මම අතින් ඇල්ලුවොත් මට මේ කම්පණය අතර දැනෙනවා. දැන් ඔයාලට කම්පණය බලා ගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. තියාගන්න බෙල්ලට මෙහෙම අත. බෙල්ලට මෙතෙන් අත තියලා කියලා කියන්න. එතකොට ඔයාලට දැනෙයි මේ බෙල්ල මෙතන කම්පණය වෙනවා. ඒ කියන්නේ අපේ ශබ්දය ඇති වෙන්න හේතු වෙන ස්වර තන්තු එහෙම ස්වර තන්ත්‍ර කම්පණය වෙනවා අපේ අතට දැනෙනවා. මේ තරතුල කම්පණය වුණාම ඒක අපිට වෙන කඩදාසියකට ලං කරොත් එම අපිට ඒත් ඇහෙනවා ඒක මෙහෙම. නිකන් කුරුමිනියෙක් මේ මැස්සෙක් කෑගහුවා වගේ වුණා අපිට. ඒ කම්පනය. හරි. එතකොට සත්තු විවිධ ක්‍රම යොදා ගන්නවා ශබ්ද ඇති කරන්න. දැන් ගෙම්බ නම් එයාගේ මුඛයේ ඇතුලේ තියෙනවා මේ ඇදුණු පටලයක්. ඒ පටල දෙක අතරින් වාතයේ ගමන් කරන රැක් ගාලා හද්දයක් එන්නේ. හරිද? එතකොට මී මැස්ස මදුරුවා නම් එයාගේ පියාපත් වලින් තමයි ඔය ශබ්දය ඇති කරන්නේ. පළඟෙටිය රැහැයියා එයාගේ කකුලේ තියෙන පාදවල කෙඳි ඒව එකට පිළිමැදලා කම්පණය කරලා ශබ්ද ඇති කරනවා. මේ නිසා අපි ගන්න ස්වරාලයේ ඉදිරිපස්ස කොටසේ තියෙනවා ස්වර තන්තු එහෙම නැත්නම් ස්වර තන්ත්‍ර ඒවා කම්පණය කරලා තමයි ශබ්ද ඇති කරගන්නේ. ඔය ගෙම්බ එහෙම නැත්නම් මැඩියා එයාගේ මුඛයේ පතුලේ යට තියෙනවා මේ ඇදුණු පටල දෙකක්. ඒකෙන් තමයි අමුතු ශබ්ද ඇති කරන්නේ. නේද? ඔයාලා හිතපු ගමන් ඒ වගේ ශබ්ද ඇති කරනවා. එහෙම තියෙනවා පටල. ආලියා ගනිපන්. දැන් අහන්න එපා කොහෙද ඒක තියෙන්නේ සර් කියලා. හිතපු ගමන් දාන්නේ ශබ්ද වල.
හරි ලියලා ඉවරද? ලියලා ඉවර නැති අය ඉන්නවා නම් කියන්න. දැන් ඇතිනේ තව ලියලා ඉන්නවද? ලියලා ඉන්නවනම් මට මැසේජ් එකක් දෙපා මේ ඉන්නවනම් කාටවත් කියලා ඉන්නවා කියලා. හරි අපි ඊළඟට බලමු මේ ධ්වනි තරංගයක්. ධ්වනි තරංගයක් ගමන් කරනවා. ගමන් කරන්න ඕනේ ඒකනේ. දැන් මම කතා කරන ශබ්දය මම ඇති කරන ධ්වනි තරංගය ගමන් කරලා ඉස්සරහා තියෙන මයික් එකට වදිනවා. එතකොට මොකද වෙන්නේ? එතනින් එහා ඒ ශබ්ද තරංගය විද්‍යුත් තරංගය බවට පත් කරලා එතනින් එහාට ඒක සුද්ධ තරංගය යන විද්‍යුත් චුම්බක තරංග බවට පත් කරලා ඒක ඔයාලගේ ඔය ඉන්න කම්පියුටර් තරහා එහෙම නැත්නම් ඔය ටැබ් එක ලැප් එක කරා එනවා. උඩ ලැප් එකකින් හරි ටැබ් එකකින් හරි ඒක තියෙන ස්පීකර් එක නැවත වතාවක් ඒක ධ්වනි තරංගයක් බවට පත් කරනවා. ඒක වාතය හරහා ඇවිල්ලා ඔයාලා කනට නැවත අදින්න. කවුරු හරි දැන් ඈත ඉඳන් කෑ ගහනවා කාට හරි. අපිට එකල කතා කරනකොට අපිට මේ ශබ්දය ඇහෙනවා. නේද? ඒ ශබ්දය ඇහෙන්න හේතුව තමයි ධ්වනිය එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීම. හරිද? එහෙනම් ධ්වනියට ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ධ්වනිය එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරනවා නම් අපි ඕකට කියනවා ධ්වනි ප්‍රචාරණය කියලා. ධ්වනි එක ස්ථානයේ සිට තවත් ස්ථානකට ගමන් කරනවා නම් අපි ඔකට කියන්නේ ධ්වනි ප්‍රචාරණය. එතකොට ධ්වනිය කියන්නේ යාන්ත්‍රික තරංගයක්. හොඳට මතක තියාගන්න. ධ්වනිය කියන්නේ යාන්ත්‍රික තරංගයක්. යාන්ත්‍රික තරංගයන් නිසා අනිවාර්යෙන් ධ්වනියට ගමන් කරන්න මාධ්‍යයක් ඕනේ. ධ්වනියට ගමන් කරන්න මාධ්‍යයක් ඕනේ. අපි මේක පොඩි කාලේම බැලුවා. පොඩි පරීක්ෂණයක් මතකද නේද? අපි අර ගන්නවා ගාන්ටා සරාවක්. ගාන්ටා සරාවක් ගන්නවා. ගණ්ඨාසරාවක් අරගෙන මේකට අපි ඇඩයක් ගහලා තියන්නේ මේක. ඒ ඇඩේ ගහන්න කලින් මේක ඇතුළට අපි දාගන්නවා විදුලි සීනුවක්. විදුලි සීනුවක් අපි මේක ඇතුළට අඳව ගන්නවා. මෙයාට අපි කරන්ට් එක දෙනවා මෙහි. දැන් මේක මේසයක් මත රබර් තහඩුවක් මත තමයි තියලා තියෙන්නේ. උඩින් කටත් වහලා යටිනුත් වහලා මේකට අපි හරි කරලා තියෙනවා රික්තක පොම්පයක්. රික්තක පොම්පයක් චූසන පොම්පේ කියලා කියනවා. අපි මේ විදුලි සීනුව නාද කරනවා. නාද කරාම අපිට ට්‍රීන් ගාලා ඊට සද්ද ඇහෙනවා දැන්. ඊට පස්සේ මොකද කරන්නේ? රික්තක පොම්පේ මගින් මේකේ ඇතුලේ තියෙන වාතය අයින් කරනවා. වාතය අයින් කරගෙන යනකොට අපිට මේක මේ විදුලි සීනුවේ හඬ ටික ටික ඇහෙන එක අඩු වෙනවා. ටික ටික හඬ ඇහෙන එක අඩු වෙලා එක අවස්ථාවක් එනවා හඬ ඇහෙන්නේ නැති වෙලා යනවා. ඒ හඬ ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන වාතය සම්පූර්ණයෙන් ඉවත් වුණා කියන එක. ඒ වුණා මේක ඇතුලේ වාතාංශු නැහැ, කම්පණය වෙන්න වාතාංශු නැහැ. මෙයා කම්පණය වුණාට මේ කම්පනය අරගෙන යන්න වාතාංශු නැහැ. ඒ නිසා මේ ශබ්දය දෙයට ඇහෙන්නේ නැහැ. එහෙනම් මේකෙන් අපිට කියන්න පුළුවන් ධ්වනිය ගමන් කරන්න මාධ්‍යයක් ඕනේ කියලා. ධ්වනිය ගමන් කරන අංශමය මාධ්‍යයක් ඕනේ කියලා මෙන්න මේ පරීක්ෂණයෙන් අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. හරිද?
එහෙනම් ධ්වනිය එක් ස්ථානයක තවත් ස්ථානයක ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අනිවාර්යෙන් ධ්වනිය යාන්ත්‍රික තරංගයක්. ඒ යාන්ත්‍රික තරංගයක් නම් එයාට ගමන් කරන අංශුමය මාධ්‍යයක් තියෙන්න ඕනේ. හරිද? දැන් මාව පේන්නේ නැති වුණාට මම කියන දේ ඇහෙනවා. අපි ඉක්මනට ලියා ගමු. හරි ධ්වනි තරංග ප්‍රචාරණය. ධ්වනි තරංග ප්‍රචාරණය කියන එක ඉක්මනට ලියා ගන්න. කරුවලේ ලියන්න බැරිද? ඉතිපන්දම පත්තු කරගන්න. ලියාගෙන ඉන්න දේ ටික හරි ඒ ටික ලියාගෙන ඉවර නම් මතක තියාගන්න ඝන ද්‍රව වායු කියන ඕනම ද්‍රව්‍යයක් තුලින් ධ්වනිය ගමන් කරනවා. ඝන ද්‍රව්‍ය තුලින් ධ්වනිය ගමන් කරනවා. මතකද අපි පොඩි කාලේ අර මේසෙට කන තියන්න කියලා අපි මේසෙ අනික් කොටින් තට්ටු කරන්න කිව්වා. අපිට හොඳට මේ සද්දය ඇහෙනවා. ඊළඟට ඔයාලා දන්නවා අර ඈතින් එන කෝච්චිය ඈතින් එනවද කියලා හඳුනගන්නේ රේල් පීලට කන තියෙනවා. රේල් පීලට කන තිබ්බට පස්සේ ඈතින් එන දුම්රිය හඬ පීල හරහා අපිට ඇහෙන්න පටන් ගන්නවා. ඈතින් එන දුම්රිය හඬ අපිට පීල හරහා ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රේල් පීල දිගේ වාතය තුලින් ධ්වනිය එන්න කලින් රේල් පීල දිගේ ධ්වනිය ඇවිල්ලා. ඊළඟට වැවක් තමයි හොඳ. එහෙනම් ස්විමින් pool එකක දෙන්නේ ගිල්ලා ඉන්නවා කොන් දෙකට. එක්කෙනෙක් ඇතුලේ ගල් කඩ දෙයක් එකට තට්ටු කරනවා. එතකොට ස්විමින් pool එක ඇතුලේ ඉන්න කෙනාට හොඳට ඒ සද්ද ඇහෙනවා. හැබැයි එළියේ ඉන්න කෙනාට ඇහෙන්නේ නැහැ. දැන් ඔය මෝදේ පීනනකොට තාල්මසුන් කෑ ගහන සද්ද. ඩොල්ෆින්ලා කෑ ගහන සද්ද. වතුර යට කිමිදෙනට හොඳට ඇහෙනවා. ඇයි ඒ ජලය තුලින් ධ්වනි තරංග ගමන් කරපු නිසා. වාතය තුලින් අපිට හොඳට අපි දන්නවා වාතය තුලින් කොහොමද ගමන් කරනවා කියලා දන්නවනේ. ඒතකොට මතක තියාගන්න මෙහෙම දෙයක්. මාධ්‍යයක උෂ්ණත්වය වැඩි වෙන විට ධ්වනිය ගමන් කරන වේගය වැඩි වෙනවා. මොන හොඳට මතක තියාගන්න. කිසියම් මාධ්‍යයක උෂ්ණත්වය වැඩි වෙන විට ධ්වනිය ගමන් කරන වේගය වැඩි වෙනවා. දැන් මෙතන තියෙනවා අර ඩියුට් එක යටම ඔතන ඝන ද්‍රව හා වායන ඕනෑම මාධ්‍ය තුලින් ධ්වනිය ගමන් කරයි. මේ බලන්න. සෙල්සියස් අංශවල බිඳුවේදී වියලි වාතය තුලින් තප්පරයට මීටර 330යි. සෙල්සියස් අංශවල 30ේදී වාතය තුලින් 350 දක්වා වන වැඩි වෙලා. ජලය තුල ධ්වනි වේගය ජලය තුලින් තප්පරයට මීටර 1400යි. හරි? ජලය තුලින් තප්පරයට මීටර 1400යි. වාහනේ දණ්ඩක් තුලින් තප්පරයට මීටර 5000ක වේගයෙන් මෙයා ගමන් කරනවා. වාහනේ දණ්ඩක් තුලින් තප්පරයට මීටර 5000ක වේගයෙන් ගමන් කරනවා. ඔය අගයන් ටික මතක තියාගන්න. වාතය තුලින් සෙල්සියස් අංශවල බිඳුවේදී 330යි.
සෙල්සියස් 30 දී 350යි. ජලය තුලින් 1400යි. වාහනය තුලින් තප්පරයකට 5000ක වේගයෙන් ගමන් කරනවා. හරි මට දැන් ඔයාලා මෙන්න මේ ප්‍රශ්නේ උත්තරයක් දෙන්න. වාතය තුලින් ධ්වනිය ගමන් කරන්නේ වාතය තුලින් ධ්වනිය ගමන් කරනවා. ධ්වනිය යාන්ත්‍රික තරංගයක්ද විද්‍යුත් චුම්බක තරංගයක්ද? උත්තර දෙන්න කතා නොකර ඉන්න බා. ධ්වනිය කියලා කියන්නේ යාන්ත්‍රික තරංගයක්ද විද්‍යුත් චුම්බක තරංගයක්ද? යාන්ත්‍රික තරංගය. ඔව් ධ්වනිය කියන්නේ ප්‍රචාරණ මාධ්‍යයක් අවශ්‍ය වෙන යාන්ත්‍රික තරංගයක්. හරි. යාන්ත්‍රික තරංගයක් තමයි. යාන්ත්‍රික තරංග වර්ග දෙකක් තියෙනවා. මොනවාද වර්ග දෙක? තීරය තරංගයි අන්වයම් තරංගයි. තීරක තරංග එකක් අනිත් එක අන්වායාම තරංග. දැන් බලන්න මේ කෙල්ලෝ ඉන්නවා මහ ගොඩක්. ඒවුන් එක එකක් කතා කරන්නේ නැහැ. කොල්ලෝ විතරයි කතා කරන්නේ. කොල්ලෝ කතා කරන්නේ නැතුව ඉන්නනේ කටවල් වහගෙන තොපි ඔක්කොම විභාගෙ පේරෙනවා. මතක තියාගන්න ඉන්න. ප්‍රශ්නයක් එහෙනම් උත්තරයක් දී ගන්න දන්නේ නැතිව. කටවල් නැහැ. ධ්වනිය යාන්ත්‍රික තරංගයක් ධ්වනිය. එතකොට යාන්ත්‍රික තරංග වර්ග දෙකයි. එකක් අන්වායාම තරංග අනිත් එක තීරක තරංග. හරි. මට කියන්න ධ්වනිය කියන්නේ අන්වායාම තරංගයද තීරක තරංගයද? ධ්වනිය කියන්නේ අන්වායාම තරංගද තීරක තරංගද? අන්වයම් තරංග. අනිවාර්යම තරංග ධ්වනිය කියන්නේ අන්වායාම තරංගයක්. අන්වායාම තරංගයක ලක්ෂණය මොකද්ද? මාධ්‍යංශ චලන දේවල් සමාන්තරව චලනය වෙනවා. මාධ්‍යංශ සමාන්තර වංශ චලනය. ඔව් සමාන්තර වංශ චලනය වෙනවා. එතකොට වාතය තුලින් අන්වායාම තරංගයක් මේ ධ්වනිය ගමන් කරද්දී වාතය තුලින් ධ්වනිය ගමන් කරද්දී මේ වාතාංශ සැකසෙන අණුපිළිවෙල වාතාංශ සැකසෙන ක්‍රමය අනුව අපි සමහර තැන් වලට එක නමක් කියනවා සමහර තැන් වල තව නමක් කියනවා. ඒ කියන්නේ වාතාංශ එකට එකතු වෙන තැන් තියෙනවා ඈත් වෙන තැන් තියෙනවා. ඒවට කියන්නේ මොනවා කියලාද? එකතු වෙන තැන් සම්පීඩන, ඈත් වෙන තැන් විරලම. එකතු වෙන තැන් සම්පීඩන ඈත් වෙන තැන් විරලන කියලා අපි හඳුන්වනවා. හරි. එහෙනම් ඒක තියාගන්න මෙතනින්. වාතය තුලින් ධ්වනිය ගමන් කරන්නේ සම්පීඩන හා විරලන ඇති කරමින්. අණුවල චලිතය තරංගයේ ගමන් කරන දිශාවට සිදුවන නිසා අන්වායාම තරංග විශේෂයකි. ධ්වනිය අන්වායාම තරංග විශේෂයකි. පන්ති ඉවරයි. හරි මේක ලියන්න ඉවරද නේද? ඊළඟට මෙන්න මේ අද තියාගන්න මේ ණයාට ණයා වගේ සතුටකට කොහොමද යාගේ ශබ්දය එන්නේ? කන් දෙකක් නෙමෙයි යට තියෙන්නේ. එයාගේ හකු ඇටය පහළ හනු ඇටය ඒකෙන් තමයි මේ
ශබ්දය එයාගේ මොළේ දක්වා ගමන් කරන්නේ ස්නායු සම්බන්ධ වෙලා තියෙන එතනට. අර ගියා ගන්න කට්ටිය ඉන්නවද? අර ගියා ගන්න කවුරුත් නැතුව ඇති. කතා කරන්නේ නැති එකෙන් ගියා ගන්නවද කියලා මම නෑ කිව්වන්නේ හරියට. මෙහෙමයි මේ ඔයාලා 11 ළමයි මේ ඔයිට වඩා ඇක්ටිව් වෙන්න ඕනේ. නිකන් මේ ඔතෙන් දෙලා ෆෝන් එක දිහා බලාගෙන උගන්න එක දිහා නිකන් කට අරන් බලන් ඉඳලා හරියන්නේ නැහැ. කට බලියකින් ඉඳලා හරියන්නේ නැහැ. උගන්නන ඒවා ඒ වෙලාවදී මාත් එක්ක කතා කර කර ඉගෙන ගන්න ඕනේ. දැන් 6 7 8 ළමයි හරිචෝ. ඒ ළමයි ඉවරයක් නැහැ ඒක. මම ප්‍රශ්න අහනකොට උන් ඒ ළමයි ඔක්කොම එකතු කෑ ගහලා උත්තර දෙනවා. පන්ති ඉන්නවා වගේ. ඒ වාර තමයි නිකන් ඔය උඩ බලාගෙන ඉන්නේ. ඒ උඩ බලන් ඉන්න එකේ ප්‍රතිඵලය ඒ දවසට හරියද? පන්ති හිටියනම් මම බලෙන් කතා කරනවා. ඉතින් මට පේන්නේ නැහැ. මතක තියාගන්න ඕකේ සම්පූර්ණ අයහපත් ප්‍රතිඵලය ඔයාලගේ ලැබෙනවාමයි. ඉතිරයි. විභාගේ පාස් වෙන්න ඕන කියලා හිතනවා නම් ඒකක් ගන්න ඕන කියලා හිතනවා විද්‍යාවට ඊළඟ දවස් ඉඳන්වත් ටිකක් කතා කරන්න ඕනේ වෙන්නේ. මයික් එක ඔෆ් කරන් ඉන්න නැතුව. දැන් ගොළුව බීර වගේ ඉඳ ලෑස්ති වෙන්න එපා. ඊළඟට තියෙන අපිට ධ්වනියේ ලාක්ෂණික. ධ්වනියේ ලාක්ෂණික වලින් පස්සේ මේ පාඩම ඉවර වෙනවා. ඊට පස්සේ අපි ආලෝකයේ පාඩම පටන් ගන්නවා. ධ්වනියේ ලාක්ෂණික වලින් පස්සේ අපි ආලෝකයේ පාඩම පටන් ගන්නවා. ආලෝකයේ පාඩම කරන්න අනිවාර්යෙන් ප්‍රස්තාර පොළ තියෙන්න ඕනේ. ඒ වගේම මේ එහෙම නැත්නම් ප්‍රස්තාර පොතක් තියෙන්න ඕනේ. ඊළඟට පැන්සලක් අඩියක් දිග අඩි රූල අර කොට අඟල් 6 නෙමෙයි. අඩියක් කව ඊට වඩා වැඩි දිග අඩි රූල. හොඳට මැකෙන මකන කෑල්ලක්. ඒ ටික තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම හැමෝම ළඟ. හරියන ඊළඟ දවසේ අපි පුළුවන් තරම් උත්සාහ කරමු ධ්වනියේ ලාක්ෂණ එකත් එක්ක පාඩම ඉවර කරලා ආලෝකයේ පාඩම පටන් ගන්න.